නම් දිය ඇල්ලකසේ සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති ආයුබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැම දිනාටම. අද මාර්තු මාසයේ 23 වෙනිදා බදාදා දවස. අද අපි කතා කරන්නේ අපේ රටේ ආර්ථිකය සවි කරන්න ඉතිහාසයේ සිටම වැදගත් වෙන අපේ රටේ වාරි කර්මාන්තය පිළිබඳව. අපේ රටේ ඉතිහාසය ලියවෙන්නේ කෘෂි කර්මාන්තයත් එක්ක ගොවිතැනත් එක්ක. ඒ නිසා කෘෂි කර්මාන්තයේ ගොවිතැන මේ පින්බීම තුල හරියට කරන්නට නම් අනිවාර්යෙන්ම වාරි කර්මාන්තය අතිශය වැදගත් වුණා. ඒ නිසා තමයි පෙර රජ දවස දැන් අලුත් අවුරුද්ද ළඟ එනවා වප් මගුල අලුත් සහල් මංගල්‍ය විදිහට අරමුණු ඒ උත්සව පසු කාලෙක අද වෙනකොට සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍ය බවට විකාශනය වෙලා තියෙනවා. අපි තව දින කිහිපයකින් ඒ සඳහා සූදානම් වෙනවා. මොනතරම් අමාරුකම් තිබුණත්. දැන් ඒ නැකත් පත්‍රයෙන් තියෙනවා ජලය සමග ගනුදෙනු කිරීම. ඒකෙන් තේරෙනවා අපි ජාතියක් විදිහට ජලයට කොයිතරම්නම් වටිනාකමක් දීලා තියෙනවද කියලා. මොකද අපේ ජීවනාලිය ජීවිතයේ ගොඩ නැගෙන්නේ මේ ජලයත් එක්ක එකට ගැට ගැහිලා. ඒ නිසා අද අපි කතා කරන්නේ අපේ රටේ වාරි කර්මාන්තය පිළිබඳව. වාරි කර්මාන්තයේ නංවන්න මේ මාතෘ භූමිය තුල ගොඩ නැගුණු වාරි සෞභාග්‍ය වැඩසටහන පිළිබඳව. නූතන වැඩසටහන පිළිබඳව. මේ සඳහා අපි ආරාධනා කළා වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන්ට ඉංජිනේරු කිත්සිරි වැලිකපොළ මහත්මයාට. ආයුබෝවන් සුබදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුබදෑසනක්. ඒ වගේම අපි වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරන ඩී අබේසිරි වර්ධන මැතිතුමන්ට ආරාධනා කළා. අපි එතුමන්ගේ සහභාගීත්වය අපේක්ෂා සහගතව අපි අතිරේක ලේකම්තුමන් සමග සාකච්ඡාව ආරම්භ කරනවා. දැන් ලේකම්තුමනි ඊයේ දවසේ ලෝක ජල දිනය සමරනවා. දැන් මේකත් එක්ක වාරි සෞභාග්‍ය වැඩසටහනත් අතිශය වැදගත් වැඩසටහනක් බවට පත් වෙනවා. ගිය වසරේ ආරම්භ කරපු මේ වන විට සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේ ලෝක ජල දිනය සහ මේ වාරි සෞභාග්‍ය වැඩසටහන කියන දෙක එකට ගලපගන්නේ කොහොමද අපි අපේ රටේ හෙට දවස වෙනුවෙන් ආරම්භයක් විදිහට? ඔව් ඔබතුමා ප්‍රථමයෙන්ම නැගී ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඊයේ ලෝක ජල දිනය සාමාන්‍ය මාර්තු මාසේ 22 වෙනිදාට ඉදලා තියෙන ලෝක ජල දිනය අපි උත්සවාකාරයෙන් සමරුවා. ඒ පිළිබඳ හොඳ කතිකාවතක් ගොඩ නැගුවා. මේ වාර තේමාව ඇත්තටම මේ යොමු වෙලා තිබුණේ භූගත ජලය. භූගත ජලය කොහොමද අපි සංවර්ධනය කරන්නේ, අර පරිස්සමෙන් භාවිතා කරන්නේ, සංරක්ෂණය කරන්නේ කියන මේ තේමාව තමයි මෙවර තේමාව. ඇත්තටම මේ භූගත ජලය අදෘශ්‍යමානයි. අපිට පේන දෙයක් නෙමෙයි. හැබැයි අපි බලාගෙන ගියාම ලංකාවේ ජාතික වශයෙන් ගත්තත් එහෙම නැත්නම් ලෝකයේ අනිත් රටවල් එක සංසන්දනය කරත් අපේ අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් සපුරනවා භූගත ජලය, විශේෂයෙන්ම පානීය ජලය ලබා ගැනීමේදී. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ භූගත ජලය සහ විශේෂයෙන්ම අපි වාරි මාර්ග අමාත්‍යාංශ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන මතුපිට ජලය හා තියෙන සම්බන්ධය මොකක්ද කියන එක ඔතන තේරුම් ගත්තා නම් ඇත්තටම මේකේ වැදගත්කම අපිට විශේෂයෙන්ම වටහා ගන්න පුළුවන්. ඇත්තටම භූගත ජලය කියන්නේ අපිට ස්වභාවයෙන්ම ඇතිවෙන අපේ ජෛව ගෝලය තුළ ඇතිවෙන සම්පතක්. ඒක අපිට බොහෝ දුරට කෘත්‍රිමව ඒක වැඩි කරන්න තියෙන අවකාශය අඩුයි. ඒක ස්වභාවයෙන්මයි ඒක ඇති වෙන්නේ. බොහොම ඒ කියන්නේ උත්සාහ කරලා අපිට පුළුවන් ඒක සංවර්ධනය කරගන්න කෘත්‍රිමව. එතකොට අපි මතු පිට ජලය පුළුවන් තරම් රැස් කරලා ඒවා පුළුවන් තරම් පොළොවට අවශෝෂණය වෙන්න දුන්නොත් අපිට යම් විදිහක අපි මේ කියන ආරෝපණය කරනවා කියලා. මේක કૃත්‍රිම ආරෝපණය කියලාත් කියනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ස්වභාවිකව. ඒ වුණාට કૃත්‍රිමව හරි ආරෝපණය කරන්න පුළුවන් නම් භූගත ජලය අපිට තව දුරටත් වර්ධනය කරගන්න සංවර්ධනය කරගන්න ඒකේ ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා
අපි මේ මතු පිට කරන මේ සංවර්ධන ව්‍යායාමයේ අවසානයේදී භූගත ජලයට කෙලින්ම බලපානවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද භූගත ජලයේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක සංවර්ධනය මතු පිට අපි කරන සංවර්ධනයත් එක්ක කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. හොඳයි අපි ප්‍රවේශයක් විදිහට ඊයේ දවසේ ලෝක ජල දිනය ඒ පිළිබඳව අතිරේක ලේකම්තුමන්ගෙන් විමසුවේ. දැන් අපේ වැඩසටහනට සහභාගී වෙනවා ජල කළමනාකරන වාරි මාර්ග අධ්‍යක්ෂතුමන් ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහත්මයා. දැන් ඊයේ මම ඔබතුමන්ටත් ඒ ප්‍රශ්නේම වෙන විදිහකට යොමු කරවතින්. දැන් මෙතුමන් සඳහන් කරේ භූගත ජලය කළමනාකරණය පිළිබඳව තමයි ඊයේ ලෝක ජල දිනයේදී වැඩි අවධානයක් යොමු කරුණේ. අපිට සාමාන්‍යයෙන් බැලුමට පෙනෙන්නේ වාරි මාර්ග අධ්‍යක්ෂතුමනි මතු පිට ජලය කළමනාකරණය කිරීම පමණයි. කොහොමද මේ දෙක එකට ගලපගන්නේ අපේ මේ අනාගත ජල අවශ්‍යතාවය වෙනුවෙන් මේ රට තුල තිබෙන? ඔව් සුබ උදෑසන. ඇතරම ජල සම්පත කියන්නේ අපේ ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රධානම සම්පතක්. අපිට ස්වභාව ධර්මය විසින් දීපු දායාදයක්. ඇතර ඊයේ තමයි ඔබ සඳහන් කළා වගේ ලෝක ජල දිනය මාර්තු මාස 22 වෙනි දින. මෙහි ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. ඊට සමගාමීව දිවයින පුරා වාරි මාර්ග කාර්යාලයන්හි ගොවි ජනතාව දැනුවත් කිරීම සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් බොහොමයක් පැවැත්වුණා. මෙවර ජල දිනය තේමාව කරලා තිබෙන භූගත ජලය තමයි. 1993 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා. දැන් අවුරුදු 29ක් පුරා මාර්තු 22 දිනේ ජල දිනය වශයෙන් විවිධ සැමරුම් කරනවල පුරාම ඒට සමගාමීව තමයි අපේ රටෙත් මේ සැමරුම් සිද්ධ කරන්නේ. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විශේෂ දායකත්වයකුත් ලබා දුන්න වැඩසටහන ඊයේ වැඩසටහනට. ඒ අනුව ඔබ ඇහැපු ප්‍රශ්නයට ඍජුවම ගියොතින් භූගත ජලය සහ අපිට වර්ෂාවෙන් ලැබෙන මතු පිට ජලය ප්‍රධානම සෝස් එක නැත්තම් ප්‍රධාන ජල මූලාශ්‍රය තමයි වර්ෂාව ශ්‍රී ලංකාවේ. වර්ෂාවෙන් අපිට මිලිමීටර් 2000ක් විතර වාර්ෂික දල වර්ෂාපතනයක් ලැබෙනවා. ඒකෙන් තමයි අපි සියලු දේවල් කරන්නේ. ඊට භූගත ජලය ගත්තොත් බොහොම සංකීර්ණ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මතු පිට ජලය සහ භූගත ජලය අතර ලොකු සම්බන්ධයකුත් තියෙනවා. අපේ රටේ භූගත ජල භාවිතය තම අඩු ප්‍රතිශතයක තමයි තියෙන්නේ. නමුත් මේ භූගත ජලය අපේ මහ පොළොව වගේ වැදගත් කාරණයක්. මේ භූගත ජලයෙන් තමයි ගොඩක් දේවල් අපි සිද්ධ කරන්නේ. ගහකොළ සතා සිව්පා වගේ පැවැත්ම. ඊට අමතරව මේ භූගත ජලයෙන් තමයි ගොඩක් ග්‍රාමීය ප්‍රදේශවල ලිං භාවිතා කරලා පානීය ජලයට භාවිතා කරනවා. අපි රටේ ජල සම්පාදනය පානීය ජල සම්පාදනය 51% වගේ තමයි තියෙන්නේ. ගොඩාක් ඒවා මේ භූගත ජලය පාවිච්චි කරලා ලිං වලින් තමයි ගොඩාක් මේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්න. ඒ වගේම උතුරු මැද පළාත ගත්තොත් උතුරු පළාත ගත්තොත් යාපනයේ දිස්ත්‍රික්කයේ කිරිනොට්ටිය මුරතෙව් යන ප්‍රදේශවල ඔය ආණ්ඩියාලින්ද කියන එක පාවිච්චි කරලා භූගත ජලය ගොඩාක් දුරට පාවිච්චි වෙනවා. අපි ජලාශ හදලා අපි කරන්නේත් භූගත ජලය ආරෝපණය කිරීමක් තමයි වැඩි වශයෙන්ම. මතු පිට ජලය වර්ෂා කාලයේදී ජලාශ වලට රැස් කරගෙන ඒ තුලින් කුසි කර්මාන්තයට කර්මාන්තවලට පානීය ජලයට ජල විදුලි බලයට යොදා ගනිමින් භූගත ජලයත් සක්‍රිය කරමින් තමයි මේ ලංකාවේ වාරි කර්මාන්තය නැත්තම් වැව් කර්මාන්තය සිද්ධ කරන්නේ. වැව් වලින් ජලාශ වලින් භූගත ජලයට සැලකිය යුතු ආරෝපණයක් සිද්ධ වෙනවා. ඒ තුලින් තමයි ලංකාව මේ සමතුලිතතාවයකින් පවත්වාගෙන යන්නේ. නමුත් භූගත ජලය අපි දූෂණය නොවි පවත්වාගෙන යන්න ඕන. අපි ගොඩක් තෙල් පොහොර භාවිතයෙන් නැත්නම් වෙනත් කර්මාන්ත නිසා නාගරීකරණය නිසා අපේ භූගත ජලය අපිරිසිදු වෙන්න පුළුවන්. ගොඩාක් මේ නාගරීකරණය නිසා පර්චේස් 10ක පමණ ඉඩම් වලට අපි කවුරුත් සීමා වෙමින් යනකොට මේ භූගත ජලය විවිධ ආකාරයෙන් විශේෂයෙන් මේ වැසිකිලි මාර්ගයෙන් ටොයිලට්ස් මාර්ගයෙන් මේ භූගත ජලය නාගරික ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙගෙන යන්නේ. ඊට අමතරව අධික කෘමිනාශක භාවිතය විවිධ රසායනික ද්‍රව්‍ය
අවිධිමත් ලෙස මේ ජලාශවලට බැහැල කිරීම වැනි කටයුතු නිසා භූගත ජලය සැලකිත ප්‍රමාණයකින් අපි නොදැනුවත් අපිට නොපෙනුනාට විශාල ලෙස අපිරිසිදු වෙමින් පවතිනවා. අපිට ඒක නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වේ මේක අදෘශ්‍යමාන සම්පතක්. දෘශ්‍යමාන විදියට බලලා මේකට වෙන දේ බලලා අපි යමක් කළ යුතුයි කියලා. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් අපි තියෙන ප්‍රවණතාවය ගත්තොත් දැන් තියෙන ට්‍රෙන්ඩ් එක ගත්තොත් අපි මේ භූගත ජලය ගැන විශේෂ අවධානයක් යොමු කරේ නැත්නම් තව අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට අපිට භූගත ජලයක් ඊටම අපරිශුද්ධ මට්ටමකට පත් වේ. ඔබ දන්නවා මීට දශක දෙකකට පමණ පෙර අපි ගමට ගියාම ඇලට ගියාම හොඳට නාන්න පුළුවන්. ඕනම ඇලක හොඳක නාන්න පුළුවන්. නමුත් අපේ මතුපිට ජලයෙන් වැඩි ප්‍රමාණයක් දැන් අපිරිසුදු වෙලා. ඒ වගේම තමයි භූගත ජලය අපිරිසුදු වුණොත් අපිට මතුපිට ජලය ප්ලස් කරන්න නැත්නම් පිරිසුදු කරන්න ඉක්මනට පුළුවන්. හැබැයි භූගත ජලය අපිරිසුදු වුණාම ප්ලස් කිරීම පිරිසුදු කිරීම විශාල ක්‍රියාවලියක්. ඒ නිසා අපේ භූගත ජලය රැක ගැනීම ඉතාම වැදගත්. දැන් අපි දැන් බොහෝ කලකට පෙර ජලාශයකින් ඇලකින් දොලකින් නැවට අද නාන්න බැරුව වගේ තව අවුරුදු 10ක් 15ක් යනකොට ලිඳකින්වත් නාන්න බැරි වෙනවා. ලිඳකින් නාන්න බොන්න ගන්න බැරි වෙනවා. ඒ නිසා භූගත ජලයටත් විශාල ප්‍රමුඛතාවයක් තියලා අපේ ජල සම්පත් සැලසුම් කරණය සිදු විය යුතුව තියෙනවා. සැබෑ ලෙසම අතිශය වැදගත් කතාවක්. මේට අවුරුදු 20කට 30කට කලින් නම් මේ යන දිය කඩਿੱත් එකෙන් වතුර ටිකක් අතට අරගෙන බොන්න පුළුවන් රටක්. හැබැයි අද බොන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔබතුමන් මතු කරන්නේ අනාගතයේදී අපිට ලිඳකින් වතුර ටිකක් අරගෙන නාන්න බැරි වෙන තැනකට එන්න පුළුවන්. එහෙමනම් මේ තත්ත්වයේ අනාගතය පිළිබඳව අපි සැලසුම් සකස් කළ යුතුයි. දැන් මේ කතාව මෙහෙම යද්දී අපි මේ ආරම්භයක් ගත්තේ ඊයේ ලෝක ජල දිනයත් එක්ක. දැන් අපි වාරි සෞභාග්‍ය වැඩසටහන පිළිබඳවත් කතා කළ යුතුයි. වාරි කර්මාන්තයේ හෙට දවසේ පිළිබඳව කතා කරද්දී. අතිරේක ලේකම්තුමනි කිත්සිරි වැලිගපොළ ලේකම්තුමනි අපිට කියන්න පැහැදිලි කළා දැන් පසුගිය අවුරුද්දේ මේ ජල ගැටලුවට අනාගතයේ ඇති වෙන්න පුළුවන් ජල හිඟය ජල අවශ්‍යතා මේ සියල්ල වෙනුවෙන් තමයි වාරි සෞභාග්‍ය වැඩසටහන ආරම්භ කරන්නේ. මූලික හේතුව බවට පත් වෙන ඉතිහාසයේ මහා පරිමාණයේ වැවුනේ පුංචි වැව් ගම් ආශ්‍රිතව පටන් ගත්තා. හැබැයි ඒවා කාලයත් එක්ක සමහර ඒවා වියකිලා ගියා, කැඩිලා ගියා, භාවිතය අතහැරුණා. මේ දේවල් ගොඩනගා ගන්න තමයි වාරි සෞභාග්‍ය වැඩසටහන ආරම්භ වුනේ. දැන් කොහොමද වාරි සෞභාග්‍ය වැඩසටහනට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගිහිලා තිනවා ආරම්භ කළා. මගේ මතක හැටියට පසුගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ. කොහොමද අතිරේක ලේකම්තුමනි මේ වර්ෂය තුල ප්‍රගතිය තත්වය? ඔව් ඇත්තටම වාරි සෞභාග්‍ය වැඩසටහන කිව්වහම වාරි සෞභාග්‍ය වැඩසටහනේ මේ සංරචක කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි වාරි සෞභාග්‍ය වැඩසටහන ඇතුළේ තමයි ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම වාරි මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ. ඒ අතරින් අපි ඔබ මම හිතන්නේ ඔබතුමා විශේෂයෙන් ඇහුවේ ඔය වැව් 5000ක් පුනරුත්ථාපනය කිරීමේ මේ වැඩසටහන එකක් විතරයි. විශේෂයෙන් මේක ගම් මට්ටමේ තියෙන වැව් තමයි. ඔව් ඒක ඇත්තටම ඒක සම්පූර්ණයෙන්ම ග්‍රාමීය වැව් සඳහා තමයි ඒකේ අපි අවධානය යොමු කරේ. මොකද ඇත්තටම අපි දැනගෙන හිටියා මේක මේ කාලයක් තිස්සේම මේ ග්‍රාමීය වැව් වල නිසි මේ අලුත් වැඩියා කිරීමක් එහෙම නැත්නම් නඩත්තු කිරීමක් නොවුණු නිසා සෑහෙන කාලයක් තිස්සේ අභාවයට ගිය ග්‍රාමීය වැව් පද්ධතියක් අපි සතුවේ තියෙන්නේ. අපි දන්නවා මේ සංඛ්‍යාත්මක ගත්තොත් ලංකාවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව තියෙනවා වාරි කර්මාන්ත 30000ක් විතර. ඒකෙන් 15000ක් විතර වගේ ගණන් බලලා තින්නේ සක්‍රීය මට්ටමේ තියෙන ග්‍රාමීය වැව්. සහ අමුණු තමයි ඊටු ප්‍රමාණය. ඒතකොට මේ 15000න් මේ වන විට ඉතාම නරක තත්ත්වයට පත්වෙච්ච වැව් අපි 5000ක් අරගෙන ඒ 5000 පුනරුත්ථාපනය කරලා ග්‍රාමීය වශයෙන් කෘෂිකර්මාන්තය දියුණු කරලා ඒකෙන් අපේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තමයි වර්තමාන රජයේ බලයට පත් වෙනකොටම ක්‍රියාත්මක කරපු සෞභාග්‍ය දැක්ම යටතේ මේ යෝජනා කරේ මෙම ව්‍යාපෘතිය අතිශයින්ම වැදගත් කියලා විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න නම්. ඉතින් ඒ යටතේ විශේෂයෙන්ම උනේ 2019 පස්සේ මේ සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා. මේක බොහොම මේ විෂය කුඩා පුළුවන් තරම් මේ අවධානය යොමු කරලා ග්‍රාමීය වැව්
ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් කියන ඒ තේමාවෙන් ඒ විශේෂම තමයි මේ අමාත්‍යාංශය පිටුවේ. එතකොට මේ යටතේ ඇත්තටම තියෙනවා අපි ලංකාවම කළොත් මහවැලි කලාපවල විශේෂයෙන්ම වැව් යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අනිත් රට පුරාම විසිරලා තියෙන අනිත් ප්‍රදේශවල තියෙන ග්‍රාමීය වැව් තියෙනවා. එතකොට අපේ ඉලක්කය උනේ අවුරුදු 3ක් තුලදී වැව් කුඩා වැව් 5000ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන. ඒතර ඒක 2020 දී ඉතා කුඩා ප්‍රමාණයක් කළා. 2021 දී තමයි මේක අපි ඇත්තටම ආරම්භ කරේ නියමාකාරයෙන්. 2020 දී උනේ ඇත්තටම අපි අමාත්‍යාංශ පිහිටවලා මේ සඳහා අවශ්‍ය මේ පසුබිම සකස් කර ගැනීම තමයි උනේ. විශේෂයෙන්ම අපිට අවශ්‍යලා තිබුණා මේ වැව්වල යම් ඒක ප්‍රමිතියකට එක ප්‍රමිතියකට මේ වැඩ පුනරුත්ථාපනය කරලා මේවෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න දීර්ඝකාලීනව නඩත්තු කිරීමේ ක්‍රමයක් ඉදිරිපත් කරලා මේ ඉදිරියට කරගෙන යන්න අවශ්‍යතාවය තිබුණා. එතකොට අපි ඇත්තටම 2021 වර්ෂයේදී සංඛ්‍යාත්මකව ගත්තොත් අපි වැව් 1700ක විතර වගේ වැඩ ආරම්භ කරන්න අපිට පුළුවන් වුණා. අපි ඇත්තටම අපේ ඉලක්කය 1000 වුණාට අපි ඊට වඩා ඉස්සරහට ගියා. හැබැයි අපිට තිබිච්ච අනිත් සියලුම මේ ප්‍රශ්නත් එක්ක අපිට 1000කට කිට්ටු ප්‍රමාණයක් තමයි අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. ඒතර 2022 වර්ෂයේ ඉතුරු වැඩ කොටස් අපි ඉවර කරනවා. ඒ වගේම මේ අවුරුද්ද තුලදීත් 2022 වර්ෂයේදීත් අපි දැන් හඳුනාගෙන තියෙනවා ඉදිරියේදී ක්‍රියාත්මක කරන ඒවා. මේ ඔක්කොම අපි අමාත්‍යාංශය කියන්නේ රාජ්‍ය අමාත්‍යාංශය සහ මීට අමතරව මේ සඳහා වෙනමම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා ලංකාවේ. ඒ කියන්නේ සමහර ඒවා විදේශ ආධාර මත හෝ දේශීය ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිත් මේ ගණයේ තියෙනවා. ඒ ඔක්කොම සංඛ්‍යාව බැලුවාම මේ වන විට අපි වැව් 4000කට විතර ප්‍රමාණයක් දැන් හඳුනාගෙන තියෙනවා ඉදිරි වර්ෂ දෙක ඇතුළත ක්‍රියාත්මක කරලා මේ 5000 ඉලක්කය සපුරා ගන්න. හොඳයි, ඒ අතිශය වැදගත් ආරම්භයක්. මොකද අපි ඉතිහාසය තුළ දැක්කේ මෑතකාලීන ඉතිහාසය තුළ අපි දැක්කේ සාමාන්‍යයෙන් විශාල පරිමාණයේ වැව් අමුණු වලට විතරයි ඒ අවශ්‍ය බලධාරීන් අත ගහනවා. හැබැයි මේ පුංචි ටික ඒ අතරින් විය කියලා ගියා. මොකද මේක ඉතිහාසයේත් බාර දුන්නේ ගමට. ගමේ ගොවිතැන් කරන කණ්ඩායමට තමයි මේක බාර කෙරුණේ. ඒ අය අතරින් සමහර වැව් අතහැරුණා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය පැන නැගුණේ. ඒකට විසඳුම් හොයන්න තමයි මේ වාරි සෞභාග්‍යයක් ග්‍රාමීය මට්ටමේ වැව් 5000ක් පිළිසකර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වුණේ. දැන් ඩී අබේසිරිවර්ධන වාරිමාර්ග අධ්‍යක්ෂතුමනි, ඔබතුමන් ජල කළමනාකරණයේ පැත්තෙන් ගත්තොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් වාරි කර්මාන්තය එහෙම නැත්නම් මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙන්නේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය පදනම ජලයේ සැපීම විතරයි කියලා. මේක කෘෂි කර්මාන්තයේ විතරක් ඉලක්ක කරගෙන කරන එකක්ද? එහෙම නැත්නම් මෙතනින් ඔබට ගිහිල්ලා තිබෙනවද අපේ රටේ වාරි කර්මාන්තයේ තිබෙන පසුබිම? ඔව්, අත වශයෙන්ම දැන් වාරි කර්මාන්තය කිව්වම මේක සංස්කෘතික භාෂාවෙන් ආපු වචනයක්. වාරි කියන්නේ සම්පූර්ණ ජලය කියන එක. වාරි මාර්ග කියන්නේ ජල කර්මාන්තය කියන එක. ඒ නිසා අපේ රටේ වාරි මාර්ග කියන්නේ සම්පූර්ණ ජල සම්පත් හැසිරවීම. ජල සම්පත්වල කළමනාකරණය තමයි වාරි කර්මාන්තය කියලා සිද්ධ වෙන්නේ. යනෝ වැවකින් ජලාශයකින් නැත්තම් ජල මූලාශ්‍රයකින් අපි කරන්නේ කෘෂි කර්මාන්තයට පමණක් නෙමෙයි. කෘෂි කර්මාන්තයට 80% වගේ දායකත්වයක් සපයනවා මේ සම්පූර්ණ ජල පරිමාවෙන්. නමුත් තවත් 10% විතර ප්‍රමාණයක් යනවා පානීය ජල අවශ්‍යතාවය සඳහා. ඊට අමතරව අපි රැස් කරගන්න ධාරිතාවෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය ගොඩාක් නිකුත් වෙනවා. ඊට අමතරව මේ වාරි කර්මාන්තයට යොදා ගන්නා 80%ක ජල පරිමාව අපි ජල විදුලි බල නිෂ්පාදනයට බොහෝ විට යොදා ගන්නවා. අපි මේක වාරි කර්මාන්තයේ තියෙන එල්ලංගා පද්ධතියක තමයි ඕනම වාරි පද්ධතිය කර්මාන්තයක් තියෙන්නේ. ජලාශයක් වුණත් විශාල පරිමාණ ජලාශ, කුඩා පරිමාණ ජලාශ එක්තරා ගංගා ද්‍රෝණියක තමයි පිහිටලා තියෙන්නේ. එතකොට ජල විදුලි බල නිෂ්පාදනය කරන වතුර ප්‍රමාණය අපි පහළ ජලාශයේ කෘෂි කර්මාන්ත කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ කෘෂි කර්මාන්ත කටයුතු සඳහා යොදා ගන්නා ජල පරිමාව ඊටත් පහළ තවත් ජලාශයක නැවතත් කෘෂි කර්මාන්තයට යොදා ගන්නවා. ඒ නිසා ජල විදුලි බල නිෂ්පාදනයට යොදා ගන්නා ජලය නැවත නැවතත් කීප වතාවක් කෘෂි කර්මාන්තයට යොදා ගන්නවා. ඊට අමතරව මේකේ අපිට නොපෙනෙන ප්‍රතිලාභ බොහොමයක් තියෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය විශාල සම්පතක් ලංකාවේ. ඊට අමතරව අපි නොසිතන දෙයක් තමයි මේ ටුවරිසම්
කියන කර්මාන්තය ගොඩාක් තියෙන්නේ මේ වනජීවි කලාප ආශ්‍රිතව. අපේ රටට විදේශිකයන් පැමිණෙන්නේ මේ තියෙන පරිසර අලංකරණය නැරඹීම සඳහා. වෙරළ ආශ්‍රිතව සැලකිත ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව මේ වැව් අමුණු සහ කැලෑව වන ජීවීන් ආශ්‍රිතව තමයි විදේශිකයන්ගේ ගොඩාක් පැමිණීම තියෙන්නේ. ඒ පැමිණීම අනුව ගත්තොත් අපේ රටේ විදේශිකයන් පැමිණීම නිසා තිබෙන ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් තියෙන මේ වනජීවී කලාප සහ ජලාශාස්ත්‍රිත ප්‍රදේශවලට විදේශිකයන් නැරඹීම සඳහා පැමිණීම නිසා. උදාහරණයක් ගත්තොත් මින්නේරිය, කවුඩුල්ල, ලුණුගම්බෙහෙර, උඩවලව වගේ කලාපවල විශාල විදේශිකයන් නිසා පැමිණීම ආදායමක් තියෙනවා. මේක ජලාශය නිසා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ජලාශය නිසා තමයි වනසතුන් ගැවසෙන්නේ. ජලාශයක් නොතිබෙන්න මේ ප්‍රදේශවල අලි වනසතුන් නැතුව යනවා. ඒ නිසා පරිසරයට ලැබෙන දායකත්වය අපි කවුරුවක් ගණන් හදලා බලලා නැහැ ජලාශයක් නිසා. මත්ස්‍ය කර්මාන්තය, වෙනත් කර්මාන්තවලට සඳහා ජලය, පානීය ජලය, කෘෂි කර්මාන්තයට 80ක් විතර වැය වෙනවා. අපේ බත සැපීම සඳහා ප්‍රධාන ආහාරය බත සැපීම සඳහා 80ක් විතර මේ ජල පරිමාණයෙන් වැය වෙනවා. ඊට අමතරව අපි විශාල සංස්කෘතික උත්සව, ආගමික උත්සව, කතරගම දිය කැපීමට ගියත් මහනුවර දළදා මාලිගාවේ දිය කැපීමට වුණත් අපිට ජලය නිකුත් කරන්න. මේ බොහෝ විට සිද්ධ වෙන්නේ ජලය නැති කාලවල. අගෝස්තු මාසයේ වැනි කාලවල තමයි ඊට පස්සේ අපිට ජලාශයකින් ඉහළ ජලාශයකින් මේ සඳහා ජලය නිකුත් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා මේක ජලයේ වාරි කර්මාන්තය කියන්නේ ජල කර්මාන්තයක්. මේකෙන් තමයි අපේ රටේ ආර්ථිකයේ බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් අපි කියන්න ඕන ගණන් හදලා බැලුවම ජල කර්මාන්තය බලන්නේ මේ වී කිලෝවත් එක්ක පමණයි. ඒකත් එක්ක කියනවා අපේ වාරි කර්මාන්තයේ GDP එකට නැත්තම් ජාතික ජල ආදායමට එකතු වෙන්නේ 7.5ක් වගේ කියලා. ඒක වැරදි කියන එකයි මගේ නම් අර්ථකථනය. මේ නිසා තියෙන ප්‍රතිලාභ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපේ කෘෂිකාර්මික රටක් වශයෙන් අපේ මේ වාරි කර්මාන්තය නිසා ලැබෙන ප්‍රතිලාභය හරියට ගණන් බැලිය යුතුයි. අපි වී කිලෝවකින් පමණක් මේක මනින එක සුදුසු නැහැ. අපේ සංස්කෘතිය, ඊට පස්සේ අපේ ආර්ථිකය, අපේ ජීවනාදීන් 50%කට ආසන්න ප්‍රමාණයක් මේ වාරි කර්මාන්තයත් එක්ක බැඳී පවතිනවා. නමුත් අපි ගණන් හදන්නේ අර වී කිලෝ එක ආර්ථික වටිනාකම පමණක් අරගෙන ඒක සුදුසු නැහැ. මේ හේතුවෙන් එළවලු වගාව, තවත් අතිරේක භෝග වගාව, දැන් බණ්ඩාරවල නුවරඑළියට ගියාම උඩරට පළාතට ගියාම එළවලු විශාල ප්‍රමාණයක් වාරි කර්මාන්තයත් එක්ක බැඳිලා තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ආර්ථික ගණන් බැලීම නිසි පරිදි සකස් කරලා මේ රටේ ගොවියාට ලැබෙන ප්‍රතිලාභය නිසි පරිදි සකස් කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන එකයි මගේ. හොඳයි. අද අපි මේ වාරි සෞභාග්‍ය වැඩසටහන පිළිබඳව මූලික කරගෙන අපේ රටේ වාරි කර්මාන්තය පිළිබඳව කතා කරමින් ඉන්නේ. දැන් වෙලාව දැස්සන 7යි විනාඩි 34යි. ඔබ ස්වදේශී සේවයේ සමග. අහස අපි මුතු බඳිනා මුහුද අපි ප්‍රතිපතිනා අහස අපි බඳිනා මුහුද අපි ප්‍රතිපතිනා අහස අපි බඳිනා ha 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 bandina muda api nini dilena pulava api Sri Lanka radama api Sri Lanka radama api betu ahasata vigidiyai kamhal baladum walalu dide apේ මත
පලා රතු කැට මතුවන්නට අප අත දෙන තුරු බලා හිඳි බලව් යොමානෙත සැටීම මාවත අපේ අතින් ගොඩ läගෙන සැටි වැසියෝ අපි පුරවැසියෝ රතිනා ජනතාව ශ්‍රවණවාහිනී මధుර භාෂිනී කර්ණ රසායන භාවපූරණී ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි අද අපි කතා කරමින් ඉන්නේ වාරි සෞභාග්‍ය වැඩසටහන පිළිබඳව. වාරි කර්මාන්තය එහෙම නැත්නම් මේ වතුර ටික නැතුව මොකුත් කරගන්න බෑ අපේ රටේ. මොකද අපේ රටේ ජන ජීවිතය බොහෝ සෙයින් මේ ජලයත් එකට බැඳිලා තියෙන ඉතිහාසයේ සිට අද දක්වාම මේක මේ නාගරික කණ්ඩායම් වලට ඒ තරම් නොදුන්නාට මෙතනින් ඈතට යද්දී ඈත ගම්දනව් වල රජරට කලාපයට ගියොත් මෙතනින් දකුණු පළාතේ ඈත කෙළවරට ගියොත් බොහෝ ගම් නියම් ගම් වලට ගියොත් මේ වාරි කර්මාන්තයත් එක්ක තමයි බොහෝ දේවල් ලියවෙන්නේ. ඒ නිසා මේක අපිට හැරෙන්න නොහැකි කතිකාවබ්බවට අද දවසේ පත්ව තිබෙනවා. අද අපේ සාකච්ඡාවට සහභාගී වෙනවා වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහත්මයා. ඒත් එක්කම වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු කිත්සිරි වැලිගපොළ මහත්මයා. දැන් අතිරේක ලේකම්තුමනි අපි කතා කරමින් හිටියේ වාරි සෞභාග්‍ය වැඩසටහනේ වැව් 5000 පිළිබඳව. අපි පසුගිය වසරේ ආරම්භ කිරීම ඒත් එක මෙහි තිබෙන ප්‍රගතිය පිළිබඳව කතා කරමින් හිටියා. දැන් කොහොමද මේවයි තත්වය කියලා දැන් කෙනෙකුට හිතෙන්න බෑ මේවයි රොන් මඩිවත් කිරීම යම් යම් හඳුනා ගැනීමේ තත්වයන් තිබෙන නැති සමහර අය වගේ මහා ලොකු දේවල් කරන්නේ නැති සමහර දේවල් පුංචි දේවල් කරලා යලිත් ඒක බාර දෙන්න පුළුවන් වෙයි. කොහොමද දැන් යලිත් මේ ඔබතුමන්ලා මේ වැව් 5000 හදලා අවසන් වුණාට පස්සේ යලිත් අර ගමේ ඉන්න ගොවිතැන් කරනේ ගොවි කණ්ඩායමට මේක බාර කිරීමක් කරනවද? එහෙම නැත්නම් දැන් මෙතනින් පස්සේ ඔබතුමන්ලා මේක පාලනය අතට ගන්නවද? කොහොමද වෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඕකම තමයි මේ පද්ධතියේ මේ අපි කියන ස්ථිර භාවය නැත්තම් මේ සස්ටේනබිලිටි එක නැති වෙන්න ප්‍රධාන හේතුව උනේ මේ හරි බාරකාරීත්වයක් නැති එක කියන එක තමයි අපිටත් දැනට පෙන්නලා තියෙන්නේ. ඉතින් අතර මේ දැන් මේ අපි මම ඉස්සෙල්ලාම කියන්නම් දැන් මේ වෙනකොට අපි කරන පුනරුත්ථාපන ක්‍රියාවලියේදී අපි ප්‍රධාන වශයෙන් කුඩා වැව්වල තියෙන පද්ධතිය ඒ කියන්නේ කුඩා වැව්වල තියෙන ව්‍යුහේ අපි කියන්නේ ස්ට්‍රක්චරල් අඩුපාඩු තියෙන ඒවා අපි ඉස්සෙල්ලාම හදනවා. ප්‍රධාන වශයෙන් වේල්ල වාන පිටවාන එහෙම නැත්නම් සොරවුවේ මොන හරි අඩුපාඩු තියෙන තැන්වලදී අපි ඒවට තමයි ප්‍රධාන අවධානය යොමු කරලා ඒක කරලා ඊට අමතරව පද්ධතිත් මොන හරි ලෙවල් වල තියෙන අඩුපාඩු සකස් කරලා ඒක සම්පූර්ණ කරනවා. ඒක තමයි අපේ ප්‍රධාන අවශ්‍යතාවය. ඊට අමතරව දැන් අපි මේ විශේෂයෙන්ම ගොවියොත් එක්ක කතා බහ කරද්දී අපිට හම්බෙන ප්‍රධාන අනිත් ගැටලුව තමයි මේ වැව් රොන් මඩ වලින් පිරීලා වැව් වල ධාරිතාව අඩු වෙලා කියන මේ කතාව. ඒක සෑහෙන දුරකට ඒක සත්‍යක්. විශේෂයෙන්ම ඔය කුරුණෑගල අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේ තියෙන වැව්. ඒවා ගැඹුරෙන් විශාල නෑ. හැබැයි ලොකු ඒරියා එක පැතිරලා තියෙන වැව්. ඒවා කාලයක් තිස්සේ පස සෝදාගෙන ඇවිල්ලා රොන් මඩ වලින් පිරීලා ධාරිතාව අඩු වෙලා තියෙනවා. ඉතින් අපි මුලදී අපි ගිය අවුරුද්දේ ඇත්තටම රජයේ වියදමෙන් මේ වැව් අපි ඒකට කියන්නේ රොන් මඩ ඉවත් කරනවා. ඒ ඩීසිල්ටින් කියන දේ අපි කරලා බැලුවා. අපි ඒක නියම ව්‍යාපෘතියක් වශයෙන් වැව් 30 40ක කරලාත් බැලුවා. මේක ඇත්තටම රජයේ වියදම කින් කරනවා නම් අපි අස්තබේන්තුවක් සකස් කරලා කරනවා නම් මිල අධිකයි. අපි ලොකු වියදමක් දරන්න වෙනවා. ඒත් දැන් පහුගිය කාලේ ඔය අපි කරපු නියම ව්‍යාපෘතියත් එක්ක අපිට තේරුණා යම් ආයතන මේ සම්බන්ධ කරගෙන මේක නිවැරදිව කළොත් ඒ ආයතන වලට මේ ඉවත් කරන පස් වලින් ලබා ගන්න මේ මැටීරියල් එක මේ වැලි බවට මැටි බවට වගේ වෙනම පත් කරගෙන ඒවෙන් ආදායමක් ලබාගෙන ඒ මගින් රජයට වියදමකින් තොරව මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් සාර්ථකව කියන එකත් අපිට දැන් අමාත්‍යාංශයට තේරුණා. ඒක නිසා අපි මේ අවුරුද්දේ මේ වැව් 500ක් විතර ආසන්න ප්‍රමාණයක් තෝරාගෙන තියෙනවා. අර්ධ රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන ඒවායේ තියෙන තාක්ෂණික දැනුමත් යොදාගෙන එකවර මේ රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කරන්න. ඒතකොට ඒකෙන් ඔය අපි බලාපොරොත්තු වෙනවා
මේ ධාරිතාවය දැනට තියෙන වැව් වල අඩු වෙලා තියෙනවා ධාරිතාවය ඇති කිරීම සහ සමහර වැව් වල ඇත්තටම අපිට තව ධාරිතාවය වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන පස් ඉවත් කරලා යම් තැන්වල ධාරිතාවය වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක හැබැයි බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්. අපි වැව් අපිට මේ ආවට ගියාට වැව් හාරලා මේ ගැඹුරු කරන්න ගියොත් සමහරලාට වැව සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා අපි කියනවා ඒකේ මේ වතුර රඳවා ගැනීමේ හැකියාව නැතරම් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක රොන් මඩ ඉවත් කිරීම පිළිබඳව එහෙම තිබෙන ඕනට වඩා මේක කරන්න බෑ. ඔව් ඒක නිසා මේක හොඳ අධීක්ෂණයක් යටතේ කරන්න ඕන වැඩක්. ඒක නිසා තමයි අපි රාජ්‍ය ආයතන කීපයක් මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සහයෝගය දෙන්න. ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට තියෙන මේ ඒගොල්ලන් සතු තියෙන තාක්ෂණික කැපැසිටි එක මදි මේ වගේ ලොකු ව්‍යාපාරයක් එකපාර කරගෙන යන්න. ඒක නිසා ඒ විදිහට අපි 500ක් විතර සැලසුම් කරලා තියෙනවා මේ අවුරුද්දේදී ඉවර කරලා ධාරිතාව වැඩි කරන්න. ඊට අමතරව දැන් අනිත් ඒවා ව්‍යුහාත්මක අපිට අත්‍යවශ්‍ය දේවල්, ඒ කියන්නේ බැම්ම කැඩිලා ගිහිල්ලා තියෙන ඒවා, පිටවාහන සොරවුව වගේ දේවල් වලට විශේෂයෙන්ම අවධානය යොමු කරලා වැවේ තියෙන අඩුපාඩු සකස් කරලා වතුර රඳවා ගැනීමේ හැකියාව උපරිම මට්ටමට ගේනවා. එතන ඔය දෙක කරාට පස්සේ තමයි ඇත්තටම අපිට වැවේ ඒ කියන්නේ ගොවියන්ට අවශ්‍ය මූලික සැලැස්ම වැටෙන්නේ. හැබැයි උතනින් අපිට මේක නවත්තන්න බෑ. උතනින් නවත්තලා හරියන්නේ නැහැ. මොකද අපේ අවසාන අරමුණ වෙන්නේ මේ ගොවියගේ ආර්ථිකය වැඩි දියුණු කරන එකනේ. එතකොට අපිට දැන් ඒ පැත්තට ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැව ආශ්‍රිතව මොනවද අපිට ඵලදායීතාවය වැඩි කරන්න තව ඉදිරියට කරන්න පුළුවන් දේවල් කියලා. දැන් ඒකත් මේ අවුරුද්ද තුලේ ඉඳන් 2022 ඉඳන් අපි ඒ අරමුණිනුත් අපි රජය දැන් සැලසුම් කරලා තියෙනවා විශේෂ වැඩසටහනක්. ඒ සඳහා වෙනම අපි මේ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ කොහොමද මේ ප්‍රොඩක්ටිවිටි එක නැත්තම් මේ ව්‍යවස්ථිත නිෂ්පාදනය වැඩි කරගන්න උපරිම මට්ටමින් කරන්න කියලා. ඒ එතනදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා දැන් මේ කලින් අබේසිරිවර්ධන මහත්මයා දැන් මතක් කරා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය. මේ ග්‍රාමීය ව්‍යවස්ථිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තරම් හොඳින් කරන්නේ නැහැ. දැනට කරන්නේ අතරම මහා වැව් සහ මධ්‍ය පරිමාණ වැව් වල තමයි. ඒක කරන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මිරිදිය මත්ස්‍ය ඇති කරන්න වැවේ ධාරිතාවයේ යම් කාලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුම වශයෙන් මාස 6ක් 8ක් වගේ ප්‍රමාණයක් වැවේ වතුර රැඳිලා තිබුණේ නැත්තම් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කරන්න බෑ. මේ පැටව දාලා ලොකු කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. එතකොට ඒ සඳහා අවශ්‍ය ධාරිතාවය වැඩි කරලා අපි සමහර වෙලාවට අපි ඒකට කියනවා මේ සඵල ධාරිතාවය නෙවෙයි, අපි ඒකට ඉංග්‍රීසි කියන්නේ ඩෙඩ් ස්ටෝරේජ් එක කියලා. ඩෙඩ් ස්ටෝරේජ් එක හරි වැඩි කරලා අපි බලනවා මේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කරන්න පුළුවන් වැව් වල ඒක කරලා මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න. ඊට අමතරව අපි දැන් පද්ධතිය නඩත්තු කිරීම පහසු වෙනවා. ඒ කියන්නේ අපි මේ පුනරුත්ථාපනය තුලින් අපි බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂමතාවය වැඩි කරලා වැඩි මේ ප්‍රදේශයක වගාබි ප්‍රමාණය පුළුල් කරලා එකම ඒ කියන්නේ අපිට තියෙන ජල ප්‍රමාණය උපරිම වශයෙන් භාවිතා කරලා මේ පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරන්න. ඒකට අපිට මේ නිසි ජල කළමනාකරණයක් කරන්න ඕනේ. නිසි ජල කළමනාකරණයක් කරන්න ගියාම අවශ්‍ය වෙන අඩුපාඩු, ඒ කියන්නේ පද්ධතියේ තියෙන අඩුපාඩු, එහෙම නැත්නම් ගොවි සංවිධානවල තියෙන අඩුපාඩු, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සහභාගීත්වය, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන කළමනාකරණයේ තියෙන අඩුපාඩුත් මේ එකම අපි ආමන්ත්‍රණය කරනවා මේ වැඩසටහන යටතේ. ඒ තුලින් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ සම්පූර්ණ ව්‍යාපෘතියේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. හොඳයි, අද අපි කතා කරමින් ඉන්නේ වාරි සෞභාග්‍ය වැඩසටහන පිළිබඳව. දැන් අපේ රටේ තිබෙන ඊළඟ කතිකාව තමයි දැන් සමහර එක කාලයකදී අපේ රටේ වතුර බිඳුවක්වත් නැති වෙන සමහර කලාපවල වතුර හිඳිලා මහ පොළොවේ ඉදිතලලා යනවා. තව කාලෙක වැස්ස වැටිලා ගංගා පිරලා දෙගොඩ තලා ගලාගෙන අවසානයේ මහ මුහුදට ගලාගෙන යනවා. අපිට තව දුරටත් ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන වාරි මාර්ග අධ්‍යක්ෂතුමනි ජල කළමනාකරණ අංශයේ මේවා කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපිට දැන් විදුලිය කප්පාදුවක් වෙනවා. මම ඊයේ දවසේ දැක්ක දැන් වැව්වල ජලාශවල ජල මට්ටම සීග්‍රේන් 15 බහිමින් තියෙනවා කියලා. ඒකට අපිට ආයෙත් ප්‍රශ්නයක් එනවා මේ විදුලි බල කප්පාදුව තවදුරටත් වැඩි වේද? ඊළඟ කන්නේ අපිට කරන්න පුළුවන් වේද වතුර තියෙනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් මිනිසුන්ගේ හිතේ ඉතිරි වෙලා තියෙනවා. කොහොමද වර්තමානයේ වෙනටදී මේ ධාරිතා මේ ගබඩා කරලා තියෙන ජල ප්‍රමාණයන්ගේ තත්ත්වය කොහොමද? මේක ඇතිද අපේ ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා? ඔව්, ඊටම බරපතල ප්‍රශ්නයක් මේ දවස්වල සාකච්ඡාවට ලක් වෙන. අපි ගත්තොතින් ලංකාවේ භූ විෂමතාවය ගත්තොතින් අපි ඉන්නේ වර්ග කිලෝමීටර් 65625ක වගේ කුඩා භූමියක. මෙයින් 27%ක් අද වන විට වන සංරක්ෂණ සහ වනජීවී කලාප වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
එක හොඳ ප්‍රවණතාවයක්. මේක තව 32 දක්වා වැඩි කිරීම තමයි රජයේ අරමුණ. ඒ වගේම පරිසරවේදීන්ගෙත් ඉල්ලීම. 27ක් තියෙනවා කැලෑව, 32ක් කළ යුතුව තියෙනවා. ඊට අමතරව අපිට මිලියන 22ක ජනතාවක් ඉන්නවා. අපේ ජලමූල ආශ්‍රය වලින් ගංගා, ඇලදොල, වැව් අමුණු වලින් මේ භූමියෙන් 4%ක් වැසිලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මහා වාරි මාර්ග අක්කර ලක්ෂ 10ක් තියෙනවා ලංකාවේ භූමියෙන්. සුළු වාරි මාර්ග ලෙස ගැනෙන අහස් තියෙන් වැඩ කරන සහ පළාත් සභාව විශේෂපතයට අයත් සුළු වාරි මාර්ග ලෙස ගැනෙන අක්කර ලක්ෂ 6ක් විතර තියෙනවා. අපේ කුඹුරු අක්කර ලක්ෂ 16ක් විතර තමයි ලංකාවේ තියෙන්නේ. ඔක්කොම කරන්න. ඊට අමතරව තේ පොල් රබර් වගාව සඳහා තවත් සැලකියුතු ප්‍රමාණයක් කන්ද උඩ රට ප්‍රදේශයේ සහ තෙත් කලාපයේ වැසිලා තියෙනවා. මෙයින් ගත්තම ලංකාවේ භූමියෙන් 50% විතරම තියෙන්නේ පරිසර පැත්තට. කැලෑව සහ කුඹුරු සහ වගාව. අපේ මාර්ග පද්ධතියට වැසිච්ච ප්‍රමාණය, දුම්රිය මාර්ග, ගොඩනැගිලි, නගරවලට වැසිච්ච ප්‍රමාණය අනිත් 50% ජීවත් වීම සඳහා තියෙන. මේකත් එක්ක අපිට ජලාශයක් ඉදි කරනවා කියන්නේ මේ පුංචි භූමිය ඊටාම ගැටලු සහගත කාරණයක්. අපිට දැන් මිලිමීටර් 2000ක විතර වර්ෂාපතනයක් තියෙන හොඳ රටක්. ගොඩක් රටවල් වලට ගියාම මිලිමීටර් 500යි 18 අඩුයි. අපි ඝර්ම කලාපීය රටක් හැටියට වාර්ෂික දල වර්ෂාපතන මිලිමීටර් 2000ක් තියෙන හොඳ තත්ත්වයක්. අපි කවුරුත් කියන්නේ මෙච්චර වහිනවා. ඔබතුමා අහන ප්‍රශ්නයත් ඒකයි. ඉතින් අපි දැනට රැස් කරගෙන තියෙන ධාරිතාවය මිලියන ඝන මීටර් වලින් කිව්වොත් 9000ක් විතර අපි රැස් කරගෙන තියෙනවා. තව අපිට තවත් 9000ක් උනත් රැස් කරන්න පුළුවන්. හැබැයි කොහෙද මේ භූමියක් තියෙන්නේ? අපි ජලාශයක් ඉදි කරාම අක්කර 5000ක් 6000ක් යට වෙනවා. අපිට තව ජාතික ජල සම්පත් සැලැස්මක් තියෙන මේ රටේ 1958 ඉඳලම ක්‍රියාත්මක. ඒකට අනුව තමයි ජලාශ ඉදි වෙන්නේ. ඉතින් තව ජලාශ හැදීමේ හැකියාව ගොඩාක් තියෙනවා මේ රටේ. නමුත් අපි ඉඩම් කොච්චර යට කරනවද, කැලෑව කොච්චර යට කරනවද කියන අභියෝගය අපිට තියෙනවා. ඊට අමතරව ජලාශයක් හදන්න ගියාම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. නමුත් අපි මේ සියලු ප්‍රශ්න निराකරණය කරගෙන තවත් ඝන මීටර් මිලියන 2000කින් පමණ වැඩි කරන්න ඕනේ ඉදිරි අවුරුදු 10 තුල කියලා අපේ කතිකාවතක් තියෙන සැලැස්මක් තියෙනවා. දැනට 9000ක් රැස් කරගෙන තියෙන ඝන මීටර් මිලියන තව 2000කින්වත් වැඩි කරේ නැත්නම් මේ තියෙන ජල සම්පත් අභියෝග අපිට මුහුණ දෙන්න අමාරුයි. ඉදිරි පානීය ජල අවශ්‍යතාවය, ඉදිරි කුසිකාර්මික කටයුතු තව අපිට ලක්ෂ 16ක් තියෙනවා. තව අක්කර ලක්ෂ 2කින් විතර වැඩි කරන්න ඕන අපේ පරිභෝජනය සඳහා. අපි ශීඝ්‍රයෙන් ජනගහනය වැඩි වෙන රටක්. කුසිකාර්මික වපසරි අපි අක්කර ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගන්න ඕන. ජලාශවල රැස් කරගත්තු ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 2000කින් විතර වැඩි කරගන්න ඕන. එතකොට අපිට තව ජලාශ 15ක් 20ක් ඉදි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැනටමත් අපි ජලාශ 10ක විතර විශාල පරිමාණයේ ජලාශ මල්වතුය, පහළ මල්වතුය, ඊට පස්සේ කුඹුකන්නොය, මහ විලච්චිය, කුඩා විලච්චිය, බස්නාගොඩ, ඇල්ලේවැව, උමාඔය පහළ පද්ධතිය, තවත් මේ වන විට තල්පිටිගල ජලාශ ගොඩාක් වැව් පටන් ගන්න, ජලාශ පටන් ගන්න කටයුතු සූදානම් කරලා බොහෝ ඒවා කරගෙන යනවා. තවත් ජලාශ 10ක් 15ක් කඩිනමින් ආරම්භ කළ යුතු තියෙන 2030ට පෙර මේ ප්‍රශ්නේ විසඳන්න නම්. ජලය තිබුණු පමණින්ම මේක කරන්න බෑ. තවත් තෘප්ත කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපි මේ ජල අවශ්‍යතාවය තීරණය වෙන්නේ. නමුත් අපි දැනට තියෙන තත්ත්වය ගත්තොත් මේ කුඹුරු වලට අවශ්‍ය ජලය ප්‍රමාණය අපිට රැස් කර ගැනීම හැකියාව තියෙනවා. මේ කුඹුරු අක්කර මහා වාරි මාර්ග ලෙස තියෙන ලක්ෂ 10ක් විතර. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ 7,50,000ක් විතර තියෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට 2,50,000ක් විතර තියෙනවා. ලක්ෂ 10ක විතර ආසන්නව මහා වාරි වපසරියක් තියෙනවා. මේක යල මහ දෙකන්නේ හරියටම වගා කරනවා. සුළු වාරි මාර්ග ගත්තොත් යල කන්නේට ගොඩක් අඩුවෙන් වගා කරන්නේ, මහ කන්නේට තමයි වගා කරන්නේ. ඉතින් අපි මේ ඔබ ඇහැව් ජල විදුලි බල ප්‍රශ්නය, අපි ජල විදුලි බල නිෂ්පාදනය කරන්නේ ජලාශ 15ක 20ක පමණ කුඩා ප්‍රමාණයක පමණයි. විශේෂයෙන් මහවැලි ජලාශවලට 80 දශකයෙන් පසු ආරම්භ වුණු වික්ටෝරියා, කොත්මලේ, රත්නිනිගල, රන්ටැඹි,
උකුවෙල ඊට පස්සේ ඒ වගේ ජලාශ කිහිපයක මේ ජල විදුලි බල නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඒක ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට තමයි පවතින. නමුත් මේ ජල කළමනාකරණය තාක්ෂණික මට්ටමින් පාලනය වෙන විෂයක් තවමත් අපේ රටේ. මහවැලි කලාපවල ජල විදුලි බල නිෂ්පාදනය කෘෂිකර්මාන්තයට දෙන ජලය ප්‍රමාණය පානීය ජලයට දෙන ප්‍රමාණය පිළිබඳව ගණන් බලලා අපි සතිපතා තාක්ෂණිකව රැස්වෙන ජලපාලන කමිටුවක් තියෙනවා. විශේෂයෙන් මහවැලි ප්‍රදේශ සඳහා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය කියන සියලු ආයතන ඒකාබද්ධ කරපු තාක්ෂණික කමිටුවක් තියෙන ජලපාලන කමිටුව කියලා. ඒ හැම සිකුරාදාම මේක රැස් වෙනවා. රැස් වෙලා තමයි මේ ජලය කොහොමද බෙදා හදාගන්නේ කියලා තීරණය කරන්නේ. ඒ අනුව තමයි හැම පංගුවක්ම ජලය වෙන් කරන්නේ. නමුත් පසුගිය වර්ෂ 2-3 තුලම අපිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. පසුගිය වර්ෂය ගත්තොත් අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා ගියපු වර්ෂාපතනයකුත් ලැබුණා. ඒත් එක්ක 2021 සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි 15 වෙනකම්ම අපේ ජලාශ උපරිම මට්ටමින් තිබුණා. අපේ ජලපාලන කමිටුව සතිපතා සැපසලා තීරණයක් ගන්න කුමක්ද කළ යුත්තේ කියලා. අපි කවුරුත් දන්න රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ ජලය අපි ඒ සඳහා භාවිතා කළ යුතුව තියෙනවා. එතකොට මේ ජල විදුලි බල නිෂ්පාදනය හැකි උපරිම අයිරින් කරෝතින් අපිට පුළුවන් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඒ නිසා මේ තාක්ෂණික මට්ටමේ කමිටුව තීරණයක් ගන්නවා සතිපතා කොච්චර විදුලි බලය සඳහා වෙන් කරනවද කියලා. ඒ අනුව සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි 15-20 වෙනකම්ම මේ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත අපි 70%කට ආසන්න අපේ පීක් ඩිමාන්ඩ් එකෙන් අපේ රටේ විදුලි බල නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණය 70% දක්වා මේ ඓතිහාසික ක්‍රියාවලියක්. එච්චර ප්‍රමාණයක් දීලා නැහැ ජල විදුලි බල නිෂ්පාදනයට. 70% දක්වා ජල විදුලි බල නිෂ්පාදනයට අපේ නිර්දේශ දීලා තියෙනවා. මහවැලි අධිකාරිය නිර්දේශ දීලා තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ දීලා තියෙනවා. දැන් ඉදිරියේ අඩුවක් තියෙනවද? මොකද මම දැක්කේ ඊයේ මාධ්‍යහමුවකදී එහෙම කතාවක් කියවෙනවා. ඉදිරියේදී අඩුවක් තියෙනවා. ඇත්තටම අපිට ජලය තියෙනවා නම් අපිට ඩොලර් ඉතුරු කරගන්න ඕන නම් අපි ජල විදුලි නිෂ්පාදනයට යා යුතුයි. නමුත් ගොඩක් අය කියනවා අපි ජලාශ අනවශ්‍ය ලෙස හිස් කරගෙන කියලා. එහෙම එකක් නැහැ. අපි පානීය ජල අවශ්‍යතාවයට තබාගෙන තියෙනවා. අපි අවම අවශ්‍යතාවයක් තියාගෙන තියෙනවා. ඊට අමතරව මේකේ පරිසර අවශ්‍යතාවයට යම් ප්‍රමාණයක් තියාගෙන තියෙනවා. ඒවත් තබාගෙන මූලික අවශ්‍යතාවයන් ඉතිරි කරගෙන තමයි ජල විදුලි බල නිෂ්පාදනයට නිතරම දෙන්නේ. නිකාම්ම මේ ගේට්ටුව අරින්න ලැබෙන්නේ නැහැ. ඒ මූලික අවශ්‍යතාවයන් තවදුරටත් රඳවාගෙන තියෙනවා. ප්‍රධාන ජලාශයක් ගත්තොත් අපි තවමත් ඕනම ජල විදුලි බල නිෂ්පාදන බලාගාරවල අපි 30-40ක අවමදාරිතාවයක් රඳවාගෙන තියෙනවා. අපි ඉදිරි මෝෂන් වැසි ආසන්න මොහොතක ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන අප්‍රේල් 2 වෙනි සතියෙන් පස්සේ සිංහල අවුරුදු වලින් පස්සේ යම් වර්ෂාපතනයක් ලංකාවට ලැබෙනවායි කියලා මේ ප්‍රදේශවලට. ඊට අමතරව මේ මාසයේ අපි දන්නවා මෝසන් වැසි සක්‍රිය වෙලා සැලකියුතු වර්ෂාපතනයක් ලැබිලා මේ 25 විතර වෙනකොට බොහෝ ජලාශ උතුරා යන මට්ටමට එනවා සාමාන්‍ය තත්වයක් යටතේ. විශාල විපත්තියක් ස්වාභාවික අනතුරක් නැතිබුණොත් මේ 25 වෙනකොට මේ ජලාශ නැවත වාන්දමන තත්ත්වයට එනවා. අපි එහෙම කවුරුවක් අසුභවාදීව හිතන්න හොඳ නැහැ. අපි හිතනවා මේ අපේ පහුගිය අවුරුදු 2-3 ලැබුණා වගේ මෙවරත් සැලකියුතු වර්ෂාපතනයක් යලකන්නේත් ලැබිලා මේ ජලාශ උපරිම මට්ටමට ලැබෙයි කියලා. එතකොට අපිට නැවත හොඳ ජල විදුලි බල නිෂ්පාදනයකට යන්න පුළුවන්. ඒ වගේම විශාල ආර්ථික ලාභයක් ගන්න පුළුවන්. මේ පහුගිය දවස්වල ජල විදුලි බල නිෂ්පාදනයට යොමු කරපු ජලයේ ප්‍රමාණයත් අපි කුසකර්මාගේ කටයුතු සඳහා පහළ ජලාශවල රැස් කරගෙන තියෙනවා. කිසිම ප්‍රමාණයක් මුහුදට යන්න ඉඩ දීලා නැහැ. අපි වික්ටෝරියා, රන්දනිගල, රන්ටැබේ, කොත්මලේ ජලාශවල නිපදවපු විදුලි බලය නිසා පිට කරපු ජලය ප්‍රමාණය අපි මාදුරුවේ ජලාශයේ නැත්නම් පොළොන්නරුව, පරක්කම සමුද්‍රයේ, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ, ඊට පස්සේ නුවර මේ අනුරාධපුර පද්ධතිය, කලාවැව, මේ රන්දනිගල ඔය ගබඩා කරගෙන තියෙනවා.
පහළ. මේක නිකම් මූදට යවලා නැහැ. මූදට ගියා සති 2ක විතර ප්‍රමාණයක් දැඩි වර්ෂාපතනයක් තියෙන අවස්ථාවක. නමුත් විදුලි බල නිෂ්පාදනයට යොමු කරපු ජලයේ ප්‍රමාණය පහළ ජලාශවල රැස් කරගෙන දැන් 95%කට ඉහළ ජල ධාරිතාවක් තියෙනවා. ඒ කියන්නේ ගැටලුවක් ඇති ගෙට්ටි පිළිතුර ගැටලුවක් ඇති විය නොහැකි. විය නොහැකි මට්ටමේ පහළ තියෙනවා. හොඳයි. නම් ඉදිරි වැසි අපිට ලැබිය යුතුව තියෙනවා ජල විදුලි බල ප්‍රමාණය හොඳ මට්ටමට නැවත ගන්න. මේ දවස්වල ජල විදුලි බල නිෂ්පාදනයට යන්නේ 25%ක 30ක ප්‍රමාණයකින් තමයි දායකත්වයේ තියෙන්නේ. හොඳයි අපි අපේක්ෂා සහගතව බලාගෙන ඉමු. මේ ටික තමයි අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ලෝක ආර්ථික අර්බුදයක් රටේ ආර්ථික අර්බුදයක් ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙද්දී අපි වෙන රටවල් වලින් ගේන ප්‍රමාණය ආනයන සීමා කරලා තියෙනවා. අපේ රටේ අපිට අවශ්‍ය දේවල් අපි නිර්මාණය කරගත යුතුයි, නිෂ්පාදනය කරගත යුතුයි, වවා ගන්න ඕනේ. එහෙමනම් වතුර ටික අවශ්‍යයි. පිට රටට ඩොලර් යවන්න නැතුව ඉන්ධන ගේන්න අපේ රටේ ජල විදුලියෙන් ඉන්ධන විදුලි බලය නිෂ්පාදනය කරගත යුතුයි. මේ සියලු කාර්යයන් සඳහා මේ ජලය කියන දේ වැදගත්. ඒ නිසා තමයි අද අපි මේ පිළිබඳව කතා කළේ. වාරි සෞභාග්‍ය වැඩසටහන කියන තේමාව යටතේ මේ පුළුල් විෂයක් පිළිබඳව කතා කළේ. අද අපේ සාකච්ඡාවට සහභාගී වුණා වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන් ඉංජිනේරු කිත්සිරි වැලිගපොළ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම අපේ සාකච්ඡාවට සහභාගී වුණා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අද සභාර්ථී සංවාද මණ්ඩපයේ අපි සමාප්තිය සටහන් කරනවායි සමගින් අද අපේ කණ්ඩායම මන්දා කුමාරි මහගෙදර සසිඳු පන්සලු ජගත් නවරත්න පවිත්‍රා කේශිනී නානායකාර සමග මම ගයන් කෞශල් ජයවීර අපි හෙටත් උදෑසන 7ට මුණ ගැහෙනවා සභාර්ථීන් පරිසරයෙන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී